අයිබෝවන් සෝදායක සන්ධ්‍යාවක් අපි සූදානම් වෙන්නේ මේ ශනිදාවේ හැමදේම ඔබ මේ වෙලාවට බොහොම බලාපොරොත්තුවෙන් අපේක්ෂාවෙන් ඉන්න සෙනසුරාදා සිත්නි තසපු වැඩසටහන ආරම්භ කරන්නට. අදත් සෙනසුරාදා සිත්නි තසපු වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළා පිළියන්දල තුන්බෝවිල ශාන්තිනිකේතනයේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගෙන අපි සූදානම් වෙන්නේ සෙනසුරාදා සිත්නි තසපුවේ පළමු පැය තුල ඔබට සමීප කරන ධර්මානුශාසනාව වෙනුවෙන් අවස්ථාව උදා කර ගන්නට. පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව පවත්වන්නට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී සෙනසුරාදා සිත්නි තසපුවේ පළවෙනි පැයට අපි බොහොම ගෞරවයෙන් සූදානම් වෙන්නේ. ඔයත් හැම දිනාටම ආශිර්වාද කරනවා සිතක් ශාන්තියක් යහපතක් සැපතක්ම වේවා කියලා බොහොම මෙත් සිතින් පතනවා. පින්වත්නි, තව සති කිහිපයයි අපිට තියෙන්නේ ලබන පුන් පොහෝ දින සුවිශේෂ වැඩසටහනක් පැවැත්වෙන බව ඔයත් කවුරුද දන්නවා. උඳුවප් පුන් පොහෝදා රාත්‍රී හඳ ඇති රාත්‍රී තුන් යම මුළුල්ලේම අපි වට්ටාරමේ පවත්වන බුදුගුණ දේශනය ඔබට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නට, උන්වහන්සේ ගැන තමන් දන්නා දෙයට වඩා දෙයක් දැනගෙන තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා තථාගත කියන වචනේ පිළිබඳව පවා විශාල අර්ථයක් ඔබට විවරණයක් කරලා දෙන වටිනා දේශනයක් රැලි වෙනකන් net fm නාලිකාවත් සමග අපි ඔබට දායාද කරනවා. ඒ නිසා ඔබ හැම දිනාටම මේ වෙලාවේ දේශනාව ආරම්භ කරන මොහොතේ සිහිපත් කරනවා. තව දින කිහිපයයි තියෙන්නේ සූදානමින් ඉන්න කෑගල්ල පාරේ කෑගල්ල පොල්ගහවෙල පාරේ වට්ටාරමට ඔබ ලබන දෙසැම්බර් 22 වෙනිදා රාත්‍රී දේශනේ ශ්‍රවණය කරන්න සහභාගී වෙන්න ඔබට පුළුවන්. පින්වත්නි, අද දවසේදී සංයුත්ත නිකායේ සඳහන් වෙන සලායතන වගේ සූත්‍රයක් අද තෝරගන්නවා. මේ සූත්‍රේ නම අවස්සුත පරියාය සූත්‍රය. අවස්සුත පරියාය කියන මේ සූත්‍රයේ පින්වත්නි දඹදිව සිහිපත් කරලා දෙනවා එක්තරා හේතු කීපයක්. මට පුද්ගලිකව අපි ජීවිතේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ එදා අතීතයේ සිදුවීම් සිහිපත් කරද්දී එදා මෙහෙම වෙන්නේ නැති කියලා ඒ සිහියට නැගෙන දේ පින්වත්නි සමහරු කියනවා මට මැවිලා පේනවා. සමහර අය හිතින් මවා ගන්නවා. දැන් මෙතන තියෙනවා මට ඒ වගේ මැවෙන දෙයක් එදා මෙහෙම වෙන්නේ නැති කියලා. පින්වත්නි, දේශනාව මුගලන් මහරහතන් වහන්සේ කරන දේශනයක්. නමුත් මේ දේශනාවට මුලින් තියෙනවා අර හිතේ මැවෙන කරුණු කීපයක්. මේක මට මැවෙන කරුණු කීපයක්. අපි මේ කරුණු ටිකත් අවශ්‍යම නිසා තමයි මේව රහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ආවේ. ඒ නිසා පින්වත්නි මේ කරුණු ටිකත් සාකච්ඡා කරන එක හොඳයි කියලා මං හිතුවා. සමහරවිට මේ පොතේ තියෙන කරුණු ඕව කතා කරලා වැඩක් නැහැ කියන අය වර්තමානයේ අපිට හම්බෙනවා. නමුත් අපි දකිනවා දැන් මේව වැඩක් නැහැ කියන මානසිකත්වයේ මේ වර්තමානින් අයට තියෙන ඔය පටු මනස තිබුණා නම් එදා මේ දහම කටපාඩම් කරගෙන යන රහතන් වහන්සේලාට එහෙනම් උන්වහන්සේලා මේ සූත්‍රයේ තියෙන අර අවසානයේ තියෙන ධර්ම කරුණු ටික විතරක් අරගෙන මෙතන මේ සිද්ධ වුණා කියන කතාව පැත්තක දානවා. මොකද ඕවා වැඩක් නැහැ කියලා. එහෙම දැම්මනම් අද අපිට මේ කරුණු නැහැ. ඒ නිසා පින්වත්නි මේක කරුණක්වත් අනවශ්‍ය නම් රහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ඉන්නේ නැහැ කියන තැන ඉඳලා ඔබට අපි මේකේ මේ ආරම්භයේ පෙන්නලා දෙන වස්තු කතාව කියලා කියත හැකි එකට මේ ටික තේරුම් කරලා දෙන්න. කියන ඒකන් සමයන් භගවා සක්කේසු විහෙරති කපිලවත්තොස්මින් නිග්‍රෝධාරාමේ බුදුරජාණන් වහන්සේගේ තාත්තගේ ගම් පළාත. සහ උන්වහන්සේ බෝසත් කාලේ
පුංචි සිද්ධාර්ථයන්ව ඉන්නකොට හැදිච්ච වැඩිච්ච සෙල්ලම් කරපු ඒ වගේම තරුණ වයසට ආවට පස්සේ නොඑක ආකාරයෙන් ශිල්ප දක්වපු රාජකීය ලීලාවෙන් බොහොම සැප සම්පත් විඳින්න රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුල සුඛ විහරණයෙන් ඒ හිටපු ප්‍රදේශයේ පින්වත්නි තමන්ගේ ඥාතීන් වෙච්ච ශාක්‍යයන් විසින් හැදුවා නිග්‍රෝධාරාමේ. ඒතර දැන් මේක තියෙන්නේ කපිලවස්තුවේ. අදටත් කපිලවස්තුවේ යන කෙනෙකුට නිග්‍රෝධාරාමයට යන්න පුළුවන්කම තියෙනවා. නිග්‍රෝධාරාමේ මේ වෙනකොටත් 13 වහන්සේලා තැන්පත් කරපු චෛත්‍ය තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ 13 වහන්සේලා බෙදද්දී උන්වහන්සේගේ ඥාතීන්ට ලැබෙන 13 වහන්සේලා තැන්පත් කළේ ඔය නිග්‍රෝධාරාමේ. ඒ චෛත්‍ය අදටත් තියෙනවා. ඒ චෛත්‍ය කැණීම් කරපු 13 වහන්සේලා දිල්ලි කෞතුකාගාරේ ජීවමානව තැන්පත් කරලා වැඩ ඉන්නවා. ඒ 13 වහන්සේලා පහුගිය කාලේ ලංකාවටත් වඩම්මවලා අපිට මතකයි වන්දනා කරගන්න බොහෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අවස්ථාව සැලසුණා. ඒ නිග්‍රෝධාරාම වැඩ සිටි 13 වහන්සේලා. පින්වත්නි දැනටත් දිල්ලි කෞතුකාගාරයට ගියාම මේ 13 වහන්සේලා දැක බලාගෙන බොහොම ගෞරවයෙන් වඳින්න පුදන්න අවස්ථාව තියෙනවා. මේ කපිල වස්තුවට අද යනකොටත් පින්වත්නි අපි මේ කතා කරන ශාලාවක් තියෙනවා. මේ ශාලාවේ නටබුන් තවමත් තියෙනවා. මොකද්ද මේ ශාලාව? ඔය ශාක්‍ය වංශිකයෝ හදනවා සවැත් නුවරට සන්තාගාරයක් අලුතෙන්. ඒ සන්තාගාර කියන ශාලාව මේ කට්ටිය හදලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි මේක ඉස්සෙල්ල ඔබ වහන්සේ විසින් පාවිච්චි කරනවා නම් අපි කැමතියි කියලා. කිසිම කෙනෙක් පාවිච්චි කරලා නැති වෙලාවේ මේ ශාක්‍ය වංශිකයෝ ඇවිල්ලා අලුතෙන්ම හදපු මේ සන්තාගාරේ හාහාපුරා කියලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට පරිහරණයට ආරාධනා කරනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ශාලාවට බොහොම මේ අර ශ්‍රාවකයන් කෙරෙහි හිතසුව පිණිස තියෙන මහා කරුණාවෙන්ම වැඩම කරනවා. මෙතන මේ සිද්ධ වෙන ටික පින්වත්නි මේ ඇත්තෝ කියනවා ස්වාමීනි මේ කිඹුල්වත් නුවර ශාක්‍යයන් විසින් අභිනවයෙන් සකස් කරපු සන්තාගාරය අලුතෙන්ම කරවපු එක මහණෙක් බමුණෙක් කිසිම කෙනෙක් තාම මේ ශාලාවේ ඉඳලා නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ පළමු කොට මේක පරිභෝග කරනසේක තං බන්තේ භගවා පටමං පරිබුංජතු. ඔබ වහන්සේ මේක ඉස්සෙල්ලා පාවිච්චි කරාට පස්සේ කිඹුල්වත් නුවරේ ඉන්න සියලු දෙනාම මේක ඔබ වහන්සේගෙන් පසුව පාවිච්චි කරන්න. ඉතින් පින්වත්නි දැන් මෙතන මේ විදියට පාවිච්චි කරන එක මේ ශාක්‍ය වංශිකයෝ හිතනවා මෙහෙම තදස්ස කාපිල වත්තවානං සක්ඛ්‍යානං දිගරත්තං හිතාය සුඛායාති. ඔබ වහන්සේ මේ විදියට පාවිච්චි කරන එක කපිල වස්තුවේ ඉන්න ශාක්‍ය වංශිකයන්ට දීගරත්තං, ඒ කියන්නේ බොහෝ කාලයක් හිතාය සුඛායාති හිතසුව පිණිස වේ. බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් ඒ වගේ පිළිගැනීමක් කරන ක්‍රමයක් තියෙනවා. අදිවාසේසි භගවා තුන්හි භාවේන. බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් ඔය වගේ ආරාධනයක් කරද්දී ඒකට හා කියන එක කටින් මුවින් ඒ සම්බුදු මුවින් පිට කරන්නේ හා හොඳයි කියලා. දාන එකට ආරාධන කළත් හා මම වඩින්නම් කියන්නේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් පින්වත්නි මේ වගේ ආරාධනයක් කරද්දී ඒ ආරාධනේ පිළිගන්නව නම් තුන්හි භාවේන තුස්නිම්බුත භාවයෙන් කියන්නේ නිශ්ශබ්දව වැඩ ඉන්න උන්වහන්සේ. ආරාධනයක් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් කියන්නේ නැතුව නිශ්ශබ්දව වැඩ හිටියොත් එහෙම එතකොට ඒ කාලේ කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ නම් කැමති වුණා කියලා. ඒක පිළිගත්තා කියලා දන්නවා. ඒ කියන්නේ ඒක අනිත් පැත්ත විරුද්ධ පැත්ත ප්‍රතික්ෂේප කරනවා නේ එපා නම් ඒක කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. එතකොට ප්‍රතික්ෂේප කරද්දි විතරයි ඒක එපා කියන එක කියන්නේ. පිළිගන්නකොට උන්වහන්සේ නිහඬභාවයෙන් තමයි පිළිගන්නේ. ඒක බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවයක්. ඒතර පින්වත්නික පුංචි ගිලම්පසකට ආරාධනා කළත් ඒත් උන්වහන්සේගේ ස්වභාවය තමයි අදිවාසේසි භගවා තුන්හි භාවේන කියන එක තමයි හැම තැනම සඳහන් වෙන්නේ. නිශ්ශබ්ද භාවයෙන් ඉවසුවා. දැන් මේ ශාලාව පිළිගන්න එක. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැන් මේ ස්ථානේ පිළිගන්න එක ඉවසුවා කියලා දැනගත්තට පස්සේ ශාක්‍ය වංශිකයන්ට තියෙන දැන් පොඩි වැඩක්. මොකද මේ වෙනකොට ටිකක් හවස් වෙලා. ශාක්‍ය වංශිකයෝ ගිහිල්ලා අර සන්තාගාරේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න පුළුවන් විදියට ඔක්කොම මේ වාඩි වෙන්න අවශ්‍ය කරන ආසන හදලා වළඳන්න පෑන් ආදී සියල්ල සූදානම් කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ එතන ආලෝකය ඇති වෙන්න ඕන කරන පහන් දැල්වල තෙල් පහන් සියල්ල සුද්ධ කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි දැන් වාඩි වෙන ආසන වතුර ඒ වගේම පහන් ආලෝකේ සියල්ලම සූදානම් කරලා තියෙන්නේ
ඔබ වහන්සේට අවසානයේ කියනවා යස්සදානි භගවා කාලං මඤ්ඤතිතේ ඔබ වහන්සේට දැන් කැමැති සුදුසු දේ කරන්න පුළුවන්. දැන් සුදුසු දෙයට ඔබ වහන්සේටම අවස්ථාව තියෙන ස්වාමීනි කියනවා. බලමු ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද්ද කරේ කියලා. පින්වත්නි, උන්වහන්සේ සංඝයාත් එක්ක පාත්‍ර සිවුරුත් අරගෙන මේ අලුත් සන්තාගාරයට එනවා. ඒතර අපිට තේරෙනවා දැන් මේ පහන් දැල්ලුවා කියන්නේ දවල් කාලේ නෙමෙයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ සංඝයයි මේ ශාලාව ඇතුළට ඇවිල්ලා වැඩම කරලා මේ ශාලාවේ මැද තිබුණ පින්වත්නි මේකේ කියනවා මජ්ජිම ඨම්බං කියලා කියනවා මැද තියෙන ලොකු කුළුණක්. අන්නේ මැද තියෙන කුළුණෙට පෙරදිගට අභිමුඛව ඒකේ පුරත්තාභිමුඛෝ නිසීදී කියලා කියනවා නිස්සාය බුදුරජාණන් වහන්සේ වාඩි වෙන්නේ වැඩ ඉන්නේ අර කණුවට පිට දීලා මැද තියෙන කණුවට පිට දීලා නැගෙනහිර පැත්තට මුහුණ දාලා. ඒතර උන්වහන්සේ එහෙම නැගෙනහිර පැත්තට මුහුණ දාලා වැඩ ඉන්නකොට සංඝයා මොකද කරන්නේ? උන්වහන්සේ පිටුපසින් වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වැඩ හැරිලා ඉන්න පෙරදිග පැත්තටනේ ඒ පැත්තටම හැරිලා සංඝයාත් වැඩ ඉන්නවා. ඒ විදියටම. එතකොට ගිහියත්තු ටික ශාක්‍ය වංශිකයෝ ටික මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේට මුහුණලා උන්වහන්සේගේ ඉදිරි පසින් වැඩ ඉන්න වාඩි වෙලා ඉන්නවා. දැන් ওই විදිහට තමයි මේ ශාලාවේ දා රාත්‍රියේ තෙල් පහන් ආලෝකෙත් එක්ක මැද කුළුණකට පිට දුන්න භාග්‍යතුන් වහන්සේ හරියටම ශාලාවේ මැද වැඩ ඉන්නකොට උන්වහන්සේගෙන් පිටුපස සංඝයාත් උන්වහන්සේගෙන් ඉදිරිපස ගිහියැත්තොත් බොහොම පිළිවෙලකට වාඩිලා දැන් ඉන්නවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ට අතකෝ භගවා කපිලවත්තවේ සක්්‍ය බහුදේව රත්තින් ධම්මියා කතාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සම්මුජිත්තෙත්වා මේක විස්තර ගොඩක් කියනවා මේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් රැ වෙනකන් ධර්ම කතා කරමින් එදා ඒ සියලු දෙනාටම හිත පහදවමින් ධර්මයේ තුල අවබෝධය ඇති කරවමින් ඒ අයව ධර්මයට යොමු කරවමින් බොහෝ වෙලාවක් ඒ ධර්ම සාකච්ඡාවක් කරනවා. දැන් මේකේ ඒ කරපු දේශනාව ගැන සඳහනක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියපු දහම් කතාව මොකද්ද කියන එක. ඒක නිසා තමයි මම ඔබට කිව්වේ මේක මුගලන් මහරහතන් වහන්සේ කරපු දේශනාවක් කියලා. ඒතර ඒ දේශනාවට පෙර සිද්ධ වෙච්ච සිදුවීම තමයි මේ කිව්වේ. ඊට පස්සේ පින්වත්නි අර ධර්මයේ අහගෙන ඉන්න ශාක්‍ය වංශිකයන්ට බුදුරජාණන් වහන්සේ ගොඩාක් කරුණු කිව්වට පස්සේ ඒ ඇත්තු දැන් ටිකක් රෑ වුණාම අභික්කන්තා බෝ ගෞතම රත්ති යස්සදානි කාලං මඤ්ඤතාති කියනවා ගෞතමයනි දැන් ගොඩාක් රෑබෝ වුණා දැන් ඉතින් යමකට දැන් පිටත් වෙන කටයුතු වලට කාලේ හරි නිසා අපි පිටත් වෙන්නම් කියලා මේ වෙලාවේ ඒ ශාක්‍ය වංශිකයෝ බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනකොට උන්වහන්සේ එහෙනම් දැන් සුදුසු දේ කරන්න කියලා කිව්වම එහෙමයි ස්වාමීනි කියලා ඒ අය පිටත් වෙනවා ශාලාවෙන්. දැන් පින්වත්නි නිතරම බුදුරජාණන් වහන්සේට මේ කායිකව ඇතිවෙච්ච පොඩි ආබාධ ස්වභාවයක් තිබුණා භාග්‍යතුන් වහන්සේට. ඒ තමයි පිට ටිකක් රිදෙන වේදනාවක් තිබුණා භාග්‍යතුන් වහන්සේට. සමහර අවස්ථාවල ඔය වේදනාවක් කියන්නේ මේක සමහර වෙලාවට අපිට අනුමාන කරන්න පුළුවන් උන්වහන්සේ දුෂ්කරක්‍රියා කරා කාලයක් තිස්සේ ශරීරයට දැඩි දුක් දුන්නා. මේ වගේ දේවල් සමහරට මේ බලපාන්න පුළුවන්. පිට කැක්කුමක් ආවා තථාගතයන් වහන්සේට. දැන් මේ දවසෙත් ඒක එනවා. උන්වහන්සේ දා ඒ රාත්‍රියේ සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් 10 විතර වෙනකන් මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ නැති ගිහියැත්තොත් එක්ක. මොකද හේතුව? ඒ කියන්නේ 10ට ආසන්න වෙනකන් තියෙන්නේ නැති කියලා හිතෙනවා. සමහර විට පින්වත්නි එදා ඒ සංඝයාත් එක්කම මේ දේශනේ සිද්ධ වෙනකොට බුදුරජාණන් වහන්සේට අර පිටේ වේදනාව ආපු බව මම මේ දේශනේ ගැන විමසනකොට කල්පනා කරේ අර ගිහියැත්තන්ට කොච්චර කරුණු දක්වමින් රෑබෝ වෙනකම් භාග්‍යතුන් වහන්සේ දහම් කරුණු කියලා දුන්නත් පිටේ වේදනාව ගැන ඒ වෙලාවේ දැනුවත් කරේ නැහැ. ඒ ගිහියැත්තු නැගිටලා ගියාට පස්සේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ සංඝයාට කතා කරලා එතනදී මොග්ගල්ලාන හාමුදුරන්ට කියනවා මොග්ගල්ලාන මේ භික්ෂු සංඝයා දැන් තීන මිද්දයක් නැතුව ඉන්නේ. ඒ නිසා සුදුසු ධර්මයක් මේ භික්ෂු සංඝයාට කියලා දෙන්න මගේ පිට ටිකක් රිදෙනවා. මම චුට්ටක් සංසිඳව ගන්නම් විවේක ගන්නම් මොග්ගල්ලාන මේ දේශනේ කරන්න කියලා මේ සංඝයා හොඳ මානසිකත්වයක මේ වෙලාවේ ඉන්නේ. සංඝයාට සුදුසු ධර්මයක් මොග්ගල්ලාන ඔබ මේ වෙලාවේ කියලා දෙන්න කියලා කියනවා. පින්වත්නි
දැන් ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කරපු සූත්‍රය තමයි ඇත්තටම මේ දේශනාවට මූලික වෙන්නේ. අවස්තුත පරියාය සූත්‍රය කියන්නේ ඒ සූත්‍රය. දැන් බුදුරජාණන් වහන්සේ අර පිටේ ඇතිවෙච්ච වේදනාව සංසිඳ වෙන්න උන්වහන්සේ මදක් කියන්නේ ඇලවෙනවා කියලා. ඒ විදිහට උන්වහන්සේ සැතපුණා. සැතපුණා කියන එකම එකපාරට නොකියුවේ. සැතපුණා කියනකොට අර හිතන්නේ අපි නිින්ද ගියා කියන විදිහේ සැතපීම. මේක ඇලවෙලා ඉන්න විදිහට උන්වහන්සේ සැතපීලා වැඩ ඉන්නවා. හැබැයි උන්වහන්සේ දේශනය හොඳින් අහගෙන ඉන්නේ. පින්වත්නි, මුගලන් මහරහතන් වහන්සේට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දුන්න අවසරයෙන් උන්වහන්සේ වන්දනා කරලා සිංහසෙයියාවෙන් භාග්‍යවතුන් වහන්සේ සැතපීලා එතන වැඩ ඉන්න තැනම මුගලන් මහරහතන් වහන්සේ දේශනය කරගෙන යනවා. මේ දේශනේ පින්වත්නි මාර්ගඵලලාභී ශ්‍රාවක පිරිසක් බිහි කරන්න උපකාර වෙච්ච දේශනයක්. මුගලන් මහරහතන් වහන්සේ කරපු නිසා මේක ශ්‍රාවක භාසිත කියන ගොඩට අයිති වෙනවා. ඒතර දැන් ශ්‍රාවක භාසිතයක් විදිහට මේ කරපු දේශනේ පින්වත්නි තාම අපූර්වට ආර්ය සත්‍ය හොඳට ගලපලා කියලා දුන්න දේශනයක්. අපි බලමු මොකද්ද දැන් මුගලන් මහරහතන් වහන්සේ මෙතෙන්දි මේ විස්තර කරන්නේ. අවස්තුත පරියාය කියන වචනේ තේරුම ඕන දැන් තමයි ඔබට දැනගන්න පුළුවන් වෙන්නේ. අවස්තුත පරියායංචෝ ආවුසෝ දේසිස්සාමි. කෙලෙස් වැగిරෙන හේතු මම ඔබට කියලා දෙන්නම්. අවස්තුත පරියාය කියන්නේ කෙලෙස් වැగిරෙන පිළිවෙල. පරියාය කෙලෙස් වැగిරෙන ක්‍රමේ. එතකොට අනවස්තුත පරියායංච මම ඒ වගේම කියලා දෙන්නම් කෙලෙස් වැగిරෙන්නේ නැති ක්‍රමෙත්. දැන් ක්‍රම දෙකක් කියලා දෙන්නම් කියනවා. මොකද්ද? එකක් කෙලෙස් වැగిරෙන ක්‍රමය, අනිත් එක කියලා දෙන්නම් කියනවා කෙලෙස් වැగిරෙන්නේ නැති ක්‍රමය. අපි මේක ඔබට ලියා ගන්න අය ඉන්නවනම් ඔය ඇත්තන්ට මේ වචන දෙක කියනවා. එකක් අවස්තුත පරියාය, අනික අනවස්තුත පරියාය. අවස්තුත පරියාය කියන්නේ කෙලෙස් වැగిරෙන ක්‍රමය, අනවස්තුත පරියාය කියලා කියන්නේ කෙලෙස් වැగిරෙන්නේ නැති ක්‍රමය. මේක කියලා කියන තං සුණාත හොඳට අහන්න. ඕන ඉස්සෙල්ලා උන්වහන්සේ විස්තර කරනවා කෙලෙස් වැగిරෙන ක්‍රමය. ඉදාවසෝ බික්කු චක්කුණා රූපං දිස්වා. යම්කිසි භික්ෂුවක් ඇහින් රූපයක් දැකලා, චක්කුණා ඇහින් රූපං දිස්වා රූපයක් දැකලා, පිය රූපේ රූපය අදිමුච්ඡති. ප්‍රිය රූපයක් කෙරෙහි යම්කිසි විදිහකට ඇති කර ගන්නවා ඇලෙන ස්වභාවයක්. අප්‍රිය රූපේ භ්‍යාපජ්ජති. අප්‍රිය රූපෙත් එක්ක යම්කිසි ගැටීමක් ඇති කර ගන්නවා. මෙන්න මෙහෙම ඇලීමක් හරි ගැටීමක් හරි ඇති කරගත්තට පස්සේ ඒ දකින ඇහින් දැකපු රූපෙට මෙයා මේ රූපේ පිළිබඳව මෙතනදී මේ මුගලන් මහරහතන් වහන්සේ විස්තර කරනවා කාය සතිය ඇතුව වාසය කරන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් එයාට වෙන දෙයක් නෙමෙයි මෙතන කියන්නේ. කය ගැන කිසිම සිහියක් නැතුව වාසය කරන කෙනාට සිද්ධ වෙන දෙයක් කියනවා. මොකද්ද? රූපයට ඇලෙන එක හරි ගැටෙන එක හරි. එතකොට ඇහැට පේන රූපයට ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවා නම් යම්කිසි විදියකට එයාට එතෙන්දී ලාමක අකුසල් දහම් ඇති වෙලා ඒවා ඇතිවෙච්ච මොහොතේ ඵල සමාධි ඵල ප්‍රඥා කියන කිසිවක් දන්නේ නැතුව, ඒ කියන්නේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන එක, හිතේ සමාධියකුත් නැහැ, අවබෝධයකුත් නැහැ. මේ කිසිවක් නැතුව යථා භූතං නප්පජානාති. ඇත්ත ඇති හැටියෙන් දන්නෙත් නැහැ දැකපු රූපේ ඇත්ත තත්ත්වය දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා තේ uppannā පාපක අකුසල ධම්මා. පාපී අකුසල ධර්ම උපදිනවා දැන් අර හැට දැකපු රූපෙත් එක්ක. මෙන්න මෙහෙම ඉපදිච්ච කෙනාට මොකද වෙන්නේ? ඇලෙන රූපයක් නම් ප්‍රිය රූපයක් නම් ඒකට ඇලෙනවා, අප්‍රිය රූපයක් නම් ඒකට ගැටෙනවා. එතකොට පින්වත්නි මේ ක්‍රියපු ක්‍රමයටම කන ගැනත්, නහය ගැනත්, දිව ගැනත්, කය ගැනත්, සිත ගැනත් ඔය විදිහටම විස්තර කරනවා. මේ ටික විස්තර කරලා කියනවා මේ කියපු සියල්ලම ඊට පස්සේ මොකද වෙන්නේ? කෙලෙස් වැగిරෙන ක්‍රම හැටියට දැනගන්න කියනවා. ඇහැට පේන රූපේ ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැතුව ප්‍රිය රූපෙට ඇලෙන, අප්‍රිය රූපෙට ගැටෙන තැන කෙලෙස් වැగిරෙනවා. එතන මේ කෙලෙස් වැగిරෙන අවස්තුත පරියාය කියන කොටසට අයිති පිළිවෙල මේ විස්තර කරන්නේ. පින්වත්නි, දැන් මෙතෙන්දී මේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා මාරයාට සම්පූර්ණ යාගේ හිත ඇතුලේ දැන් ඉඩක් ලැබිලා, මාරයාට අරමුණක් ලැබිලා තියෙනවා. මාරයාට අරමුණක් ලැබෙන්න උපකාර වෙනවායි කියනවා. එක්ක මාරයා එළඹෙන්න මාරයාට අරමුණක් වෙන්න කන උපකාර වෙනවා. මාරයාට ඔය විදිහට නාසය, දිවකය, මනස අරමුණක් වෙලා ඉඩක් ලැබිලා, එළඹෙන්න අවස්ථාවක් ලැබිලා, ඇතුල් වෙන්න පොටක් පෑදිලා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ මාරයාට අවස්ථාවක් ලැබෙනවා අර විදියට ඇත්ත ඇති සැටියෙන් නොදන්න තැන කෙලෙස් වැగిරෙන, ඇලෙන්න ඕන රූපෙට
ප්‍රිය රූපෙට ඇලීම් හටගන්න, ගැටෙන ස්වභාවයේ අප්‍රිය රූපෙට ගැටීම් ඇති වෙන තැන තියෙන අවස්තුත පරියාය කියන එක. දැන් මේ ලස්සන උපමාවකුත් කියනවා මුගලන් මහරහතන් වහන්සේ. හොඳට වේලිච්ච අවුරුදු ගානක් පරණ හොඳ වේලිච්ච තියෙනවා බටගයක්. එහෙම නැත්නම් තනකොළ වලින් හදපු ගයක්. ඒ කාලේ එහෙම තනකොළ වලින් හදපු ගෙවල් තිබිලා තියෙන ඒවට කියන්නේ තිනාගාර කියලා. ඒ වගේම බට වලින් හදපු ගෙවල් තිබිලා තියෙනවා ඔය බටගස් වලින්, ඒවට කියන්නේ නලාගාර කියලා. දැන් මේ නලාගාරයක් හරි තිනාගාරයක් හරි හොඳට වේලිච්ච ගයක්. ඉතින් මේකට කවුරු හරි මිනිස්සෙක් කෙනා හුලුවත්තක් අරගෙන. හුලුවත්ත කියන එක සමහරවිට අද ඉන්න ළමයි දන්නේ නැහැ. මේවා මේ මොනවා හරි ගිනි අවුලගත්ත තනහුලක් මොකක් හරි අරගෙන එනවා. එතකොට මේ ගින්දර තියෙන හුළු අත්තක් අරගෙන ඇවිල්ලා පින්වත්නි අර ගෙට ඇතුල් වෙනවා. ඒ ගෙයි තනකොළ හරි බට හරි ඇවිලිලා පිච්චිලා යන විදියට. දැන් එතකොට මේ වේලිච්ච ගෙයක් නිසා, මේකේ හොඳට තනකොළ වලින් බට වලින් හදලා තියෙන ගෙයක් නිසා අර ගින්දරට මුළු ගේම ඇවිලිලා දැවිලා යන්න පුළුවන් කියලා කියනවා. ඔය තමයි අවස්තුත පරියාය. මම අනවස්තුත පරියාය ගැන කියන්න කලින් අපි මේ අවස්තුත පරියාය දැන් මේ සූත්‍රයේ තියෙන ටිකනේ විස්තර කරගත්තේ. අපි දැන් මේක සිද්ධ වෙන විදිය බලමු. පින්වත්නි, ප්‍රිය රූපයයි අප්‍රිය රූපයයි කියලා කියන්නේ මොකද්ද? දැන් ප්‍රිය රූපය කියන එක කෙනෙකුට එක සැරේටම පින්වත්නි මේක ස්ථිරසාර ප්‍රිය රූපයක් කියලා කිසිම රූපයක් පෙන්වන්න පුළුවන් දෙයක් තියනවද මේ ලෝකේ? ඒ වගේම අපි හිතමු අප්‍රිය රූපේ කියන එක ස්ථිරව මේක අප්‍රිය රූපයක්ම තමයි කියලා ලෝකේ ස්ථිර කරලා වෙන් කරන්න අප්‍රිය රූප කියලා එකක් තියනවද? දැන් මේ දේශනාවේ කියනවානේ ප්‍රිය රූපයේ දැකලා ඒකට ඇලෙනවා, අප්‍රිය රූපේ දැකලා ඒකට ගැටෙනවා. එතකොට දැන් මොනවද ප්‍රිය රූප කියන්නේ? ප්‍රිය රූප කියලා දෙයක් වෙන් කරලා මෙන්න මේවා තමයි ප්‍රිය රූප කියලා කියන්න පුළුවන් දේ මොකද්ද? මොකද්ද දැන් අප්‍රිය රූපේ කියන්නේ? මොකද මේකට හේතුව පින්වත්නි අපි එක දෙයක් ගත්තට පස්සේ කෙනෙකුට ඒක ප්‍රියයි, තව කෙනෙකුට අප්‍රියයි. දැන් අපි හිතමු දූරියන් ගෙඩියක් ගත්තොත් එහෙම කවුරු හරි කෙනෙකුට ඒ දූරියන් ගෙඩිය දැක්ක ගමන්ම ආපෝ කියලා දූරියන් වලට කැමති නැති මිනිසයාට ඒ දූරියන් ගෙඩිය අප්‍රිය රූපයක් වෙනවා. දූරියන් ගෙඩියට කැමති කෙනාට ඒක අප්‍රිය වෙනකොට දූරියන් වලට පුදුම ආස අය ඉන්නවා. දූරියන් කිව්වට පස්සේ අය මං ආසමේ පළතුර කියලා කියන අය ඉන්නෝනේ. ඒ කෙනාට ඒ රූපේ ප්‍රියයි. දැන් එතකොට ඇහැට පේන රූපේ එකම රූපේ. ඒ රූපේ කෙනෙකුට ප්‍රිය වෙනවා, කෙනෙකුට අප්‍රිය වෙනවා. ඊතර පින්වත්නි දැන් ඒ රූපෙට ප්‍රියභාවයෙන් ඇති වෙච්ච කෙනා ඇලෙද්දී අප්‍රියභාවය ඇති වෙච්ච කෙනා එකට ගැටෙද්දී දැන් ඔයත් හිතන්න එකම රූපය ඇතුලේ ඇලෙන්න දෙයක්ත් තියෙනවා, ගැටෙන්න දෙයක්ත් තියෙනවා. දැන් පැහැදිලි එහෙනම් මේක ස්ථිර ඇලෙන රූපයක් නම් එහෙනම් හැම කෙනාම ඕකට ඇලෙන්න ඕනේ. මේක ස්ථිර ගැටෙන රූපයක් නම් හැම කෙනාම මේකට ගැටෙන්න ඕනේ. ඒතර කෙනෙක් ඇලෙන්නත් තව කෙනෙක් ගැටෙන්නත්. එහෙනම් පින්වත්නි ඒ ඇලීම හෝ ගැටීම තිබ්බේ අර දූරියන් ගෙඩිය ඇතුලේ නෙමෙයි. ඊට පස්සේ අපි හිතමු දැන් මෙතෙන්දී ශබ්ද, ඊට පස්සේ ගන්ධ සුවඳ, රස, පහස, අරමුණු සියල්ල ගැන කතා කරනවානේ. දැන් දූරියන් ගැන ඇහෙන සද්දෙට පවා අප්‍රිය. දූරියන් කියන නම කියනකොට අප්‍රියයි සමහරුන්ට. පින්වත්නි අපි මේ දේශනේ පටන් ගන්න කලින් අපේ වරුණ මහත්තයට යාළුවෙක් කියවලා තිබුණා ඡායාරූපයක් දූරියන් මලක. එතකොට දැන් මේ දූරියන් මල පෙන්නලා මට කියනවා මේ දූරියන් කියුවට පස්සේ වරුණ මහත්තයා හරි අකමැති පළතුරක්. ඉතින් මට මේ වෙලාවේ මේ දූරියන් මල පෙන්නලා කියනවා පුදුම ලස්සන මලක්ලු. ඇත්තටම මමත් ජීවිතේ දා තමයි ඉස්සෙල්ලම දූරියන් මල දැක්කේ ඡායාරූපකින් හරි. පුදුමාකාර අලංකාර පුදුම ලස්සන මලක්. දැන් මේ මල දැක්කම හරි ප්‍රියමනාප පෙනුමක් තියෙනවා. ඒතර දැන් ඒ මලත් එක්ක මේ ඡායාරූපෙම දූරියන් ගෙඩිත් පේනවා. අපේ නිෂ්පාදකතුමාට මේකේ ඡායාරූපය ඇතුලේ ප්‍රිය රූපෙකුත් තියෙනවා, අප්‍රිය රූපෙකුත් තියෙනවා. එකම ඡායාරූපය ඇතුලේ ගෙඩිය අප්‍රියයි, මල ප්‍රියයි. ඒතර මං ඇහුවා දැන් මේ මලේ සුවඳ කොහොමද කියලා. සාමාන්‍යයෙන් දැන් ගෙඩි වලටත් වඩා මල් සුවඳයිනේ. එතකොට අපිට මල ලස්සනයි, හරිම ලස්සනයි කීට වර්ණ මහත්තයා කියනවා ආපුක සුවඳ ගැන නම් කතා කරන්න එපා. එතකොට පින්වත්නි එකම මල දැන් බලන්න ඇහැට පේන පැත්තෙන් ප්‍රියයි, නහයට දැනෙන පැත්තෙන් අප්‍රියයි එකම කෙනාට. එතකොට දැන්
වරුණ කියන මේ එක පුද්ගලයෙකුට රූපය ප්‍රිය වෙන්නත් මලක ඒ මලේම සුවඳ අප්‍රිය වෙන්නත්. දැන් බලන්න නිකන් හිතලා මේ තනිකර මනස ඇතුලේ හැදෙන වැඩපිළිවෙලක් පින්වත්. මේක නිසා තමයි කිව්වේ මෙතෙන්දී යථා භූතං නප්පජානාති. මේ ඇත්ත ඇතිසැටි නොදන්නකම නිසා කියලා. යත්තසතේ uppannā pāpaka akusala dhamma. දැන් මේ ලෝකේ අපිට පාපී අකුසල ධර්ම උපදින්නෙම ওই විදිහට රූපයක් ගැන තියෙන අනවබෝධෙත් එක්ක. දැන් ඔය අපි දූරියන් ගත්තේ උදාහරණයකට. ඒ වගේ අපිට ලෝකේ කොයි තැන හරි මොනවා හරි පාපී අකුසලයක් උපදින දෙයක් තියෙනවනම් ඒ පාපී අකුසලේ උපදින්නෙම ඔය රූපේ ගැන අපි හිතන් ඉන්නේ ඒ රූපේ තුල තියෙන දෙයක් හින්දා උනා කියලා. ඇත්තරම් පින්වත්නි මේක අපේ මනස හැදෙන එකක්. දැන් ඒකයි මං කිව්වේ කෙනෙකුට දූරියන් අප්‍රිය වුණාට තව කෙනෙක් එකට ප්‍රිය කරනවනේ. එහෙනම් අපිට මේ ලෝකේ හිතන්න අපි තරහ ගන්න කෙනෙක් ඉන්නවා. දැන් මේ තරහ ගන්න කෙනා දැන් ඔය මං සමහරලාට දැකලා තියෙනවා ඇතැම් විවාහ ජීවිත ඒවා දික්කසාද වෙනකොට ඒ දික්කසාද වෙච්ච මහත්තයා කසාදේ අතහැරපු මහත්තයා ලෝකෙට කියනවා ඒ ගෑනිත් එක්ක ඉන්න බෑ. ඒ ගෑණි මහා කරදරේ. ඒ හැමතිස්සෙම කෑ ගහනවා. හැමතිස්සෙම බයිනවා. මහා එපා කරපු ගෑණියෙක් ගා දැන් අර මිනිස්සයා දික්කසාද වෙච්ච හේතුව හැටියට තමන්ගේ හිටපු ඒ නෝනා ගැන තමන් විවාහ වෙලා හිටපු නෝනා ගැන දැඩි අප්‍රසාදයෙන් දැඩි පිළිකුලෙන් ඇය ගැන විවිධ ප්‍රතිචාරයක් දක්වනවා. ඇය හැමතිස්සෙම තරහ යන කෙනෙක් හැටියට. ඇය හැමතිස්සෙම බනිනවා. ඇය හැමතිස්සෙම රණ්ඩු වෙනවා කියලා. මම මේ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතවල දකින එක්තරා උදාහරණයක්. හැබැයි ඒ කාන්තාව පසුව ඔන්න තව විවාහයක් කරගන්න. ඒ විවාහය කරගත්තට පස්සේ ඔන්න අපිට පේනවා දැන් විවාහ වෙච්ච නෝනයි දැන් විවාහ වෙච්ච මහත්තයයි අතරේ ඒ කියන්නේ අර කලින් නෝනා මම මේ කියන්නේ ඒ කසාදේ කලින් දික්කසාද වෙච්ච නෝනා දැන් මේ වෙන දෙවෙනි කසාදේ කරගෙන දැන් මේ දෙවෙනි කසාදේ ඉන්න විවාහ වෙච්ච සැමියා අර නෝනා ගැනම දැන් දක්වන ප්‍රතිචාරය තමයි මං ඇයට හරි ආදරේ එයත් මට හරි ආදරේ කියලා දෙන්න බොහොම ආදරෙන් ඉන්නවා. ඒතර දැන් ඔබ හිතන්න එකම කාන්තාව කෙනෙකුට බැන්න කෙනෙක් එක්ක නිතරම රණ්ඩු වුණා. එයාට මහා අප්‍රසන්න චරිතයක් වුණා. පිළිකුල් චරිතයක් වුණා. ඒ නිසා කසාදෙපව අතෑරියා. හැබැයි ඒ කාන්තාවම නැවත වෙන කෙනෙක් එක්ක ඉන්නෝ අර විදියට රණ්ඩු වෙන්නේ නැතුව අර විදියට අවුල් හදාගන්න නැතුව ඒ වගේ බැන ගන්න නැතුව ඒ වගේ තරහ යන්න නැතුව දැන් කෙනෙකුට ඕකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. එක්ක කියන්න පුළුවන් සමහර විට අර කලින් වෙච්ච දෙයට පාඩමක් ඉගෙනගෙන වෙනස් වුණා වෙන්නත් පුළුවන් කියලා. නමුත් පින්වත්නි සාමාන්‍ය මේ හිතක ස්වභාවය එහෙම මේ පොඩි ඔයගේ කාරණයකින් එහෙම වෙනස් වෙන්න බෑ. ඒක බෝලයක් යට වතුරේ ඔබන් ඉන්නවා වගේ ආපහු උඩ මතුවෙනවා. නමුත් මෙතන වෙන්නේ ඒක නෙමෙයි. මෙතන වෙන්නේ යම්කිසි පවුලක ප්‍රශ්නයක් තියෙනවා නම් මං කියන්නේ අපි කියමු එතනදී බිරිඳ රණ්ඩු වෙනවා නම් ඒ රණ්ඩුවට බිරිඳගේ පැත්තේ පමණක් නෙමෙයි ඒක ස්වාමියාගේ පැත්තෙත් බලපාන කරුණු තියෙනවා. මේ දෙපැත්තෙම බලපාන කරුණුත් එක්ක තමයි එතනේ ගැටීම ඇති වෙන්නේ. එතකොට ඒ බිරිඳම දෙවෙනි කසාදෙදී ඒ විදිහට රණ්ඩු වෙන්නේ නැතුව ජීවිතේ ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා කියන එක ඇතුලේ අපිට පේන හේතුව තමයි එතනත් දැන් අලුතෙන් ලැබිච්ච ස්වාමියා එක්ක හැසිරෙන කතා බහ කරන ප්‍රතිචාර දක්වන එකේදී ඒ දෙන්නා තුලම බලපානවා මේ දේ. ඒ නිසා පින්වත්නි ඔබ මතක තියාගන්න එකම රූපය, එකම ශබ්දය ලෝකයේ සියලු දෙනාටම ඒකාන්තයෙන්ම ප්‍රිය වෙන්නෙත් නැහැ, අප්‍රිය වෙන්නෙත් නැහැ. කෙනෙකුට ප්‍රිය වෙච්ච දේ තව කෙනෙකුට අනිවාර්යෙන් අප්‍රිය වෙන්න පුළුවන්. කෙනෙකුට අප්‍රිය වෙච්ච දේ තව කෙනෙකුට අනිවාර්යෙන් ප්‍රිය වෙන්න පුළුවන්. ඒතර දැන් මේවැදී අපි දන්නවා සමහර ලාවට ජීවිතයේ ඔය විවිධ අංශවලදී දැන් අපි නිත් FM නාලිකාවේ හොඳට ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව දැන් නාලිකාව ඇතුලේ ඉන්න සේවක මණ්ඩලය ඇතුළෙම ඉන්නෝ දහම් වැඩසටහන් වලට සහභාගී වෙන්න ලැබෙනවා. මේ වැඩසටහන සංවිධානය කරන්න ලැබෙනවා. දුරකථන ඇමතුම්වලදී ශ්‍රද්ධාවෙන් මිනිස්සු කතා බහ කරන දැන් ඔබ හිතන්න සමහර අය විනෝදාත්මක කියලා සින්දු විතරක් යන ඇතැම් ගුවන් විදුලි නාලිකා තියෙනවා. එවැනි ගුවන් විදුලි නාලිකාවල දුරකථනයට කවදාක්වත් මිනිස්සු කතා කරලා පින්කම් ගැන කතා කරන්නේ නැහනේ. වන්දනාවක් ගැන කතා කරන්නේ නැහනේ. ශ්‍රද්ධාවෙන් මිනිස්සු කතා කරන්නේ නැහැ. එතකොට
දැන් net නාලිකාවට එවැනි දුරකථන ඇමතුම් සාමාන්‍යයෙන් අනිත් නාලිකාවලට වඩා වැඩි. සාමාන්‍ය පුද්ගලික නාලිකාවලට වඩා. ඒතර දැන් මෙතෙන්දී net නාලිකාව ඇතුලේ සේවය කරන කෙනෙකුට එකාතකට ලොකු පිනක් තියෙනවා. ධර්මයත් අහලා දහම් වැඩසටහන් වලට උදව්ත් කරගෙන ඒකේ ධර්මයට ගැළපෙන විදියට ඇඳුම් පැළඳුම් ඇඳලා ඒ පින්කම් වලට සහභාගී වෙලා යම්කිසි විදියකට තමන්ගේ සේවා ස්ථානයේ හැටියට රැකියාවක් කරන්න. එහෙම පින තියෙනවා සමහරුන්ට. හැබැයි දැන් ඔය රැකියාවට සහභාගී වෙන හැම කෙනාම මේකට කැමති වෙන්නේ නැහැ. සමහරව ඉන්නවා අර නටලා කරලා කෑ ගහලා ඒ වැඩපිළිවෙලෙන් පිට ගිහිල්ලා එවැනි ගුවන් විදුලි නාලිකාවකට යන්න ඕන වෙන. දැන් එතකොට බලන්න ධර්මයේ තුල තියෙන රැකියාවකට කෙනෙක් හොයනවා, කෙනෙක් ඒකට කැමති. තව කෙනෙක් ධර්මයේ තුල තියෙන රැකියාවකට අකමැති. දැන් අපි දන්න එක්තරා මහත්මිය ආයතනික රැකියාවකට යනවා. ඇයගේ තියෙන සුදුසුකම් වලට අනුව ඒ ආයතනයට වඩා හොඳ ඉහළ ආයතනයකට යන්න ඇයට පුළුවන්. ඉතින් අහලා බලනකොට ඇය කියනවා මේ ආයතනේ පොඩි ආයතනයක් වුණාට මට මේ ආයතනය ඇතුලේ ධර්ම දේශනා අහන්න හොඳට විවේකී තියෙනවා. මට ඕන වෙලාවට මට කැමති විදියට ධර්ම දේශනත් අහලා ආයතන තියෙන වැඩ ටිකත් පිළිවෙලකට ඔක්කොම කරලා මට පහසුවෙන් ඒ කටයුතු කරන්න අපේ ආයතනේ අධිපතිතුමා අපිට ඉඩ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇයගේ සුදුසුකම් වලට වඩා පහත මට්ටමක සාමාන්‍ය පොඩි ආයතනයක රැකියාවකට යනවා අර ධර්මයේ වෙනුවෙන් තියෙන විවේක ගැන හිතලා. එතකොට තව සමහරව ඉන්නවා ඒ වගේ විවේකයේ තිබුණත් යම්කිසි ආයතනයක් ඇතුලේ ඇතැම් අයට ඕනේ අර ආයතනේ නම. එතකොට එයා ඒ වගේ තැනකට යනවා. දැන් බලන්න එතකොට සේවය කරන එකම ආයතනයක් වුණත් ප්‍රිය අයත් ඉන්නවා අප්‍රිය අයත් ඉන්නවා. එකම දේ කෙනෙකුට ප්‍රියයි තව කෙනෙකුට අප්‍රියයි. මේ වගේ පින්වත්නි කෑම බීමද ඉන්න හිටින තැන්ද පුද්ගලයන්ද මේ අංශ තුනක් ඔබට මේ පෙන්වුවේ. ආහාර පාන ආදී කියන අපි ගොඩක් වෙලාවට පරිහරණය කරන දේවල්. ඒකට අදාළයි පරිහරණය කරන සෑම දෙයක්ම. සමහර වෙලාවට පින්වත්නි වර්ණ ගත්තත් ඇතැම් අය කියන මං මේ පාටට හරි කැමතියි කියනවා. තව කෙනෙක් කියනවා මං මේ පාට මට පේන්න බැරි පාටක් කියනවා. ඉතින් මේවා මේ ඇහැට පේන දේවල් වල ප්‍රිය සහ අප්‍රිය කියන දෙපැත්තක් තියෙනවා. මේ දෙකම හැදෙන්නේ ඇලෙන ප්‍රිය බවත් ගැටෙන අප්‍රිය බවත් කියන දෙකම හැදෙන්නේ පින්වත්නි යථාභූත ඥානෙ නැති තැන. ඒ රූපය තුල තියෙන ඇත්ත ඇති හැටියෙන් නොදන්නකම තුල. දැන් බලන්න සමහර වෙලාවට අපි ප්‍රියමනාපයි කියලා සුන්දරයි කියලා හිතන දේ අපි හිතන කෝණයට වඩා මේකේ හිතේ තියෙන වැగిරෙන කෙලෙස් එක වෙනස් වෙනවා. දැන් යම් කිසි තැනක හොඳට දිරලා යන්න එහෙම නැත්නම් අපි හිතමු ඕජස් වැగిරෙන කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයක් කියලා පේන්නේවත් නැති විදිහට ගඳ ගහන පනෝතුරන යම් අප්‍රසන්න පිළිකුල් වෙච්ච මැරිච්ච ඉදිමිච්ච මිනියක් තියනවා කියලා කියමු. දැන් මේකේ ඕජස් ගලනවා. පණුව චිරිචිරි ගාලා අර නලියනවා. ඇස්වලත් නලියනවා. සම්පූර්ණ ඇස් දෙක පේන්නේ පණුවන්ගෙන් වැහිලා, කට ඇරිලා, කටේ තොල් ඉදිමිලා, කට ඇතුලේ පණුව තලියයි. හැබැයි පින්වත්නි දැන් මේක සමහරට ඇහෙනකොටත් සමහරුන්ට අප්‍රියයිනේ. මේ විදිහට පිළිකුල් වෙච්ච මිනියක් අපි හිතමු. අපි ඒකාන්තයෙන් ඒකට ඇඟිල්ල දික් කරලා කියයි මේක අප්‍රිය රූපයක්. අපි කියයි මේක ලෝකේ හැමෝටම අප්‍රිය රූපයක් කියලා. හැබැයි පින්වත්නි මේ ප්‍රියමනාපා කියන ප්‍රියමනාප බව එහෙම නැත්නම් අප්‍රියමනාප කියන එක අපිට ওই විදිහට පෙන්වන්න බෑ. ওই විදිහට පණුව නලියනවායි කියලා අපිට ඒක අප්‍රියයි කියලා ස්ථිරව කියන්න බෑ. ඕක ගඳ ගහනවා මෙතන ලං වෙන්න බැරි තරම් කලන්ත හැදෙනවා ලං වෙනකොට කියලා කිව්වට ඒ ගඳට ඒක ඒකාන්ත කරලා අප්‍රියයි කියන්න බෑ. ඉදිමිලා නිල් වෙලා කියලා කිව්වට ඒකාන්ත අප්‍රියයි කියන්න බෑ. මේකේ ඕජස් ගැලුවා කියලා මේ ඒකාන්තෙම අප්‍රියයි කියන්න බෑ පින්වත්නි. හේතුව එවැනි මලමිනි වලටත් හිත ඇලිච්ච විරාගේ පුරුදු කරන හාමුදුරුවෝ තතීත වැඩ ඉඳලා තියෙන නිසා. ඔබ අහලා ඇති එක්තරා ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරන්න ගිහිල්ලා ඒ මිනිහක් ළඟ වාඩි වෙලා දැන් උන්වහන්සේ අර මිනිහ දිහා බලාගෙන භාවනාවට හිත යොමු කරන්න කියලා උත්සාහ කරනවා.
හිතන්න දැන් මේ හාමුදුරුවෝ ආවේ මෙතෙන්ට අරමුණක් ඇතුව. උන්වහන්සේට පැහැදිලි ඉලක්කයක් තියෙනවා. උන්වහන්සේට ඕන එකම දෙයයි විරාගී හිතක්. නැත්නම් මොකටද මේ පණුව නලියන මේ වගේ කැලයකට ඇවිල්ලා මේ සොහනක් ළඟ පින්වත්නි අර ගඳ ගහද්දි මොකටද උන්වහන්සේ වැඩ නැතුවටද මේ අය ආවේ? උන්වහන්සේට ඕනේ විරාගී හිතක්. ඒතර අපිට තේරෙනවා දැන් සාමාන්‍යයෙන් මම ඔය පහුගිය කාලෙක බවුන් පැලැස්සේ අර කුටියක් ඇතුළක උගුඩුවෙක් ඇවිල්ලා කොමාරි ගුඩුවෙක් හරි වගේ සතෙක් මොම් මැරිලා ඒ සතා හොඳටම කුණු වෙලා ඒ වෙලාවේ කුටියේ ඇතුලේ තැනක මේ සතාගේ පණුව හොඳටම ඒ කුටිය ඇතුලේ ඒ මිනිහත් එක්කම පිරලා ඉන්නවා. දැන් ගඳත් මුළු කුටිය පුරාවටම පැතිරිලා හොඳටම ගඳ දැනෙනවා. අර ඒ මිනිහයි ඔක්කොම ටික පිරිසිදු කරලා ඒ සතාගේ මලකුණ ඔක්කොම සුද්ධ කරලා පිරිසිදු කරලා අයින් කළා. කාලයක් යනකම් අර කුටිය ඇතුලේ අර දැනිච්ච ගඳ දැනෙනවා. ඒතර මේ මගේ හිතට නිකමට හිතුණා ඒ වෙලාවේ දැන් මේ මලකුණේ පණුව නලිය ගොඩාක් හිටියනේ. මම නිකන් හිතුණා මේ පණුව දැන් මේ කුටිය තව කොහෙ දැන් අපි අතන සුද්ධ කරාට අර මලකුණ තිබිච්ච තැන මේ පණුව මේ කුටිය තව කොහෙ හැර ඉන්නවද දන්නේ කියලා නිකමට මට අර ඒ කුටියට යන එකේදී පවා පොඩි පිළිකුල් බවක් දැනුණා. මේකේ පණුව තව මේ අස්වල් මුල්වල ඉන්න පුළුවන් කියලා අර මලකුණේ හිටපු පණුවන්ගේ ඉතුරු වෙච්ච කොහෙ හරි පණුව. මට ඒ වෙලෙම හිතුණා. එතකොට කැලෑවල් වල ඔය හිටපු සමහර ස්වාමීන් වහන්සේලා මුළු රාත්‍රියම සොහොන් වල ගත කරනවා. සොහොනේ ඉදිමිච්ච කුණු වෙච්ච මලමිනී ළඟ වාඩි වෙලා භාවනා කරනවා. මං කල්පනා කරේ මේ පුංචි සතෙකුගේ ඇඟේ ඉන්න පණුව ටික වගේද අර භාවනා කරන තැන තියෙන මලකුණක පිරිලා ඉතිරිලා ඉන්න පණුව ටික කියලා. ඒතර ඒ වගේ පණුව ටිකක් නලියන මිනිහක් ළඟ හාමුදුරු කෙනෙක් වාඩි වෙලා භාවනා කරනකොට ඒ හාමුදුරුවන්ට නිකන්වත් හිතෙන්නේ නැහනේ අර මලකුණේ ඉන්න පණුව ඇඟ මගේ ඇඟටත් එයිද? මං ඉන්න තැනත් සමහරට මේතනත් ඒ පණුව ඉන්න පුළුවන් නේද? උන්වහන්සේට හිතෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ තරමටම පින්වත්නි ඒ පරිසරයේ තමන්ගේ විරාගී හිත වෙනුවෙන් පාවිච්චි කරන්න ඌමනාවක් ඇවිල්ලා උන්වහන්සේට. මේක නේද අපිට ඕන කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒ ස්වාමින් වහන්සේලා එදා ශ්‍රාවකයෝ පින්වත්නි එවැනි විරාගී සිතක් සොයාගෙන අර වගේ මලකුණු ළඟට ගියා. ඒක තමයි ඕන කරන්නේ. හැබැයි ඕන කරපු දේ නෙමෙයි ඇතැම් හාමුදුරුවන්ට ලැබුණේ. එක හාමුදුරු කෙනෙක් ඕ වගේ මිනිහක් ළඟ අර ඉදිමිච්ච මිනිහ ළඟ කුණු ගඳ ගහන මිනිහ ළඟ තලි පිටින් පණුව නලියන මිනිහ ළඟ පින්වත්නි රාගසිතින් හොද්දටම ඇවිස්සිච්ච හිතකින් මේ කියන අවස්ථුත පරියාය තුල උන්වහන්සේ අර මිනිහ ළඟ හිටියා. කෙලස් වැగిරෙන හිතක් එක්ක. දැන් එතකොට උන්වහන්සේට කෙලස් වැගුරුණා කියන අර මිනිහේ ඒ මිනිය අප්‍රියමනාප රූපයක් උන්නේ ප්‍රියමනාප රූපයක් වුණා. එහෙනම් අපිට පේන නලියන පණුව ටික පවා ගඳ ගහන ඕජස් වැగిරෙන අර මිනිය පවා පින්වත්නි ප්‍රියමනාප වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ ලෝකේ වෙන දේවල් ගැන මොන කතාවද? ඒතර අපිට පේනවා ජීවිතේ අපි සමහරලාට මට නම් මේක ප්‍රියයි මට නම් මේක අප්‍රියයි කියලා කිව්වට මේ ඕනම දෙයක් මේ හිතවල හැටි තමයි හිත ඇතුලේ තියෙන කෙලෙස් වැగిරෙන ස්වභාවය ඒ හිතට පුළුවන් ඕනම දෙයක් ප්‍රිය කරගන්න. එක්ක ඕනම දෙයක් අප්‍රිය කරගන්න. ප්‍රිය වුණත් වැగిරෙනවා ඇලීම. අප්‍රිය වුණත් වැగిරෙනවා ගැටීම. මේකට අර තව උපමාවක් තියෙනවා කීරරුක්කෝපම කියලා සූත්‍රයක හරි ලස්සන කිරි ගහක් තියෙනවා කියනවා. කිරි ගහේ හොඳට අමුවෙන් කිරි වැగిරෙන ස්වභාවයෙන් මේ ගහ තියෙනවා නම් කවුරු හරි කෙනෙක් ඕකට නිකන් ඇඟිල් නියපොත්තකින් චූටි ඇනිල්ලක් කරත් ඇති. නිකන් ඇල්පෙනෙත්තක් ඇනුනත් ඇති. දේශනාවේ ඇල්පෙනෙත්තක් ඇනුනත් කියලා නෑ. මං කියන්නේ ඒ කිරි ගහකට පුංචි දෙයක් ඇනුනත් ඇති කියලා කියනවා. කිරි වැగిරෙන්න පටන් ගන්නවා. ඒතර පින්වත්නි අපි කොස් ගහක් ගමු. ඒතර මේ කොස් ගහක නිකන් දැල්ලක් කැඩුවත් ඇති. කොස් දැල්ලක් කැඩුවත් එතනින් කිරි වැగిරෙන්න ගන්නවා හොඳ කිරි තියෙන කොස් ගහක. ඒතර බලන්න හිතලා ඒ වැగిරෙන ස්වභාවයේ කිරි සහිත ගහක් නිසා. දැන් එහෙම කිරි නැති වියලිච්ච ගහක් නම් ඒ ගහ වේලිලා කර වෙලා ගිහිල්ලා නම්
මේක ඇල්පෙනි තියනලා නෙමෙයි. පොරවකින් ගෙනල්ලා කෙටුවත් උලක් ගෙනල්ලා මහා ලොකු උල්වලින් ඇන්නත් ගහ කපලම දැම්මත් වේලිච්ච කරවෙලා ගියපු කිරි ගහ සම්පූර්ණම නැත්තර නැති කිරි නැතිම ගහක් බවට පත් වෙලා තියෙන වෙලාවට පින්වත්නි මොනෝ ඇන්නත් කිරි වැగిරෙන්නේ නැහැ. දැන් එතකොට පේනවා මෙතෙන්දී ඇනෙන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඇල්පෙනෙත්තක්ද ඒක ගල්ලින්නක්ද මොකද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ගහේ කතාව තියෙන්නේ. ගහ ඇතුලේ තමයි කිරි තියනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. අන්න ඒ වගේ පින්වත්නි තරහ යන ස්වභාවයක් තියෙන කෙනාට ඒ තරහ ඇති වෙනවාය කියලා කියන යම්කිසි තමන්ගේ මනසේ තියෙනවා නම් ඒ කෙලෙස් තරහ නැමැති කෙලෙස් වැగిරෙන ස්වභාවයේ මනසේ තියෙන කෙනාට තමන්ගේ ඇහැ ඉස්සරහට තරහක් ඇති වෙන්න පුංචි දෙයක් ආවත් ඒකට තරහ යනවා. තමන්ගේ කන අභියසට තරහ යන පුංචි දෙයක් ඇහුණත් ඒකට තරහ යනවා. හරියට අර හොඳ කිරි තියෙන ගහට චූටි කට්ටක් යනුණත් කිරි වැగిරෙනවා වගේ. රාගේ පැත්තත් එහෙමයි. ඒතර දැන් තරහ යන ස්වභාවයේ පාලනය කරලා තරහ යන ස්වභාවය නැති කරපු කෙනාට යා ඇතුලෙන් අභ්‍යන්තරේ කිරි නැති කරගන්න. ඒ ගහේ. ඒර තමන් ගහනම් තමන්ගේ තියෙන කිරි වැగిරෙන ස්වභාවය තමයි පාලනය කරන්නේ. ඒ කිරි වැగిරෙන ස්වභාවය නැති වුණාට පස්සේ තමන්ට තරහ යන ලොකු දෙයක් දැක්කත් හරියට අර පොරවෙන් කෙටුවත් කිරියෙන්නේ නැහැ වගේ ලොකු දෙයකටවත් තරහ ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අපේ මනසේ පින්වත්නි මේකෙදි අපිට අර ඇහැට පේන දේ පාලනය කරන එකට වඩා තමන්ගේ මනස ඇතුලේ පාලනයක් අපිට තියෙනවා. මේ බුද්ධ ශාසනය තුල පෙන්වන්නේ අන්න ඒකයි අවස්තුත පරියාය කියන එකෙන් බේරෙන්න. අනවස්තුත පරියාය කියන එකට දැන් අපි ඊළඟට යනවා. එතන කතා කරන්නේ මේ පැත්ත. ඒතර මේක මනස තමන්ගේ මනස ඇතුලේ යථාභූත ඥාන කියන ඇත්ත ඇති සැටියෙන් දකින අවබෝධ නැතිකම නිසා ඇති වෙන ප්‍රශ්නයක්. නැතු දකින්න රූපේ ප්‍රශ්නේ නෙමෙයි. ඇහෙන ශබ්ද පාලනය කරනවට වඩා මේ ශබ්දයේ අභියස කෙලස් වැగిරෙන තමන්ගේ මනසේ පාලනය හදන්න ඕනේ. ගන්ධ සුවඳ රස පහස මේ සියල්ලම එහෙමයි. ඒකයි කිව්වේ මිනිස්සෙක් තනහුල අරගෙන ඇවිල්ලා මේ හුලුවත්තක් අරගෙන ඇවිල්ලා අර ගෙදෙට්ට අල්ලනකොට ඒ හුලුවත්ත ඒක ඇවිලෙන්නේ පින්වත්නි තනිකරම ඒක වේලිලා තෙත නැති අවුරුදු ගාණක් හොඳට කරවෙලා හොඳට තියෙන බට හරි තනකොළ හරි මොනෙන් හරි හදපු ගෙදරකට. දැන් මේක අනවශ්‍යත පරයය කියන එකට පෙන්නනවා. ඒකට විරුද්ධ උපමාව අමු මැටියෙන් හදපු ගයක් තියෙනවා කියනවා. ඒවට කියන කුළු ගෙවල් කියලා. ඒතර දැන් මේ වගේ මේ අමු මැටි වලින් හදලා හොඳට තෙත ගියා මැටියෙන් හදලා තියෙන්නේ. සමහරවිට ඔය වහලයක් නැතුව මැටියෙන්ම හදන ගෙවල් තියෙනවා. ඒ වගේ සමහර හට් ඔය පිටරටවල පවා තියෙනවා. දැන් මේ වගේ මැටියෙන් හදපු ගෙදරකට උළුවත්තක් ගෙනල්ලා මිනිස්සේ කැල්ලුවා කියලා අර තෙත තියෙන මැටි ගෙට කිසිම විදියකින් මේක ඇවිලෙන්නේ නැහැ. එතකොට දැන් මේක අපි අල්ලන්න ඕනේ මේක මේ හුළුවත්තේ පැත්තේ ප්‍රශ්නේ නෙමෙයි. බාහිර රූපේ, බාහිර ශබ්දේ, බාහිර ගන්ධ සුවඳ මේක හුළුවත්ත වගේ. තමන්ගේ මනස තමයි අර අමු මැටි ගේ කරගන්න හෝ එහෙම නැත්නම් වේලිච්ච තනකොළ ගේ කරගන්න එක තමන්ගේ පැත්තේ කතාව. දැන් ඔබ මට කියන්න අපිට පාලනය කරන්න ලේසි බාහිර දේද අභ්‍යන්තරේ තමන්වද? හරිනම් පාලනය කරන්න ලේසි තමන්වනේ. දැන් අපිට බෑ පන්සලට ගෑන් ළමෙක් කෙනෙකුට ඒ ගෑන් ළමයා මොන විදිහට ඇඳන් එනවද කියන එක පාලනය කරන්න. කොච්චර බෝඩ් ගැහුවත් අසංවර ඇඳුම් ඇඳන් එන අය එනවා. අපිට පණිවිඩයක් දෙන්න පුළුවන්. මෙහෙම එන්න එපා. හැබැයි ඒක පණිවිඩයක් විතරයි. කොච්චර පණිවිඩ දුන්නත් ඇඳන් එන අය ඉන්නව අනවශ්‍ය විදියට. එතකොට බාහිර රූපේ අපිට බාහිර රූපේ පාලනය කරන්න මේ වෙලාවේ බෑ පින්වත්. ඒකේ මිනිස්සේ කැමැත්ත. කොච්චර කිව්වත් දැන් පටාචාරා චේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කර ඉන්න තැනට ආවේ කොටට ඇඳන් නෙමෙයි. කිසිම දෙයක් ඇඳ ගන්න නැතුවනේ. ඒතර අපිට තේරෙනවා පන්සලට එන කෙනා මොන විදියට එනවද කියන එක අපිට පාලනය කරන්න බෑ. ඒක බාහිර රූපේ. ඒක හරියට පින්වත හුළුවත් තරන් එනවා වගේ. හුළුවත්ත කියන මිනිස්සයාගේ නෙමෙයි මෙතන ඇවිලෙන එකට බලපාන ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ගේගේ තනකොළ ගයක්ද වේලිච්ච එහෙම නැත්නම් අමු මැටි ගියක්ද කියන එක මතයි. ඒකයි මෙතන බලපාන්නේ. ඉතින් දැන් ඔබ තේරුම් ගන්න ඔබට ඔබව පාලනය කරගන්න වැඩ පිළිවෙලක් මේ ධර්මය තුල පෙන්නලා තියෙන්නේ. දැන් අර රූපේ ගත්තොත් අපි කිව්වේ දැන් ඉස්සෙල්ලා උදාහරණයකට කොටට ඇඳගෙන එන ගෑන් ළමයෙක් පන්සලට. දැන් මේ ගෑන් ළමයා කොටට ඇඳගෙන එනකොට මේ ගෑන් ළමයා කෙනෙකුට ප්‍රියයි. රාගය ඇති වෙන කෙනාට ප්‍රියයි. ඒ ගෑන් ළමයාගේ පෙනුම, ඒ රූපේ. තව කෙනෙකුට අප්‍රියයි. ගැටීම් ඇති වෙන කෙනාට ඒක අප්‍රිය රූපයක්.
එතකොට වයසක උපාසකම්ම කෙනෙක් අර ගෑනු ළමයාව දැකලා ගැටි ගැටි ඉන්නවා. කොල්ලෙක් කී ගෑනු ළමයාව දැකලා ඇලි ඇලි ඉන්නවා. දැන් ඔන්නේ කොල්ලට ප්‍රියයි අර රූපේ, අර උපාසකම්මට අප්‍රියයි. දැන් මේ දෙන්නම ඉන්නේ අවස්තුත පරියාය තුල. දෙන්නම ඉන්නේ කෙලෙස් වැగిරෙන ස්වභාවය තුල. දෙන්නම කිරි ගස් දෙකක්. මේ ගෑනු ළමයා මේ වෙලාවේ ඇල්පෙනෙත් හරි පොරවක් හරි මොකක් හරි වේවා. දැන් අර දෙන්න තුලම මේ වෙලාවේ කිරි වැగిරෙනවා. එක්කෙනෙක් තුල රාගය කියන කිරි වැగిරෙනවා. අනිත් එක්කෙනා තුල ද්වේෂය ගැටීම කියන කිරි වැగిරෙනවා. ඒතර දැන් මේ ඇනපු එක ප්‍රශ්නයක් නෙමෙයි මෙතන. ඒක නිසා තමයි කිව්වේ වේලිච්ච ගහට මොනෝ ඇන්නත් කිරි වැగిරෙන්නේ නැහැ වගේ. තමන්ගේ අභ්‍යන්තරයේ මනස තුල ඒ පාලනයේ සංසිඳ වීම අපි කරන්න පුරුදු වෙන්න ඕනේ. මේක තමයි ධර්මයේ තුල පෙන්වන පිළිවෙල. ඒක තමයි අනවශ්‍යත පරියාය කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මේ දේශනය කරන්නේ මායයට ඉඩක් රූපය තුල දෙන්නේ නැතුව. ශබ්දයේ තුල මායයට ඉඩක් දෙන්නේ නැතුව. ගන්ධ සුවඳ තුල, රසය තුල, පහස තුල, අරමුණු තුල මායයට ඉඩක් දෙන්නේ නැතුව. තමන්ට ධර්මයේ තුලින්ම මනස මැඩපවත්වන්න පුළුවන් කියනවා. මේක තුල හිත පවත්වන නම් අවබෝධයෙන්. එතකොට එවැනි ශ්‍රාවකෙක් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හිත පුරුදු කරන ශ්‍රාවකෙක් අපි දන්නවා බාහිර ලෝකයේ පාලනයක් ගැන නෙමෙයි කවදාකවත් හිතන්නේ. බාහිර ලෝකයේ කටයුත්තකදී අවවාදයක් අනුශාසනයක් කළේ මං කිව්වේ බෝඩ් එක ගහන්න පුළුවන්. කොට රැඳුම් ඇඳන් එන්න එපා. අපි ඒක බෝඩ් එක ගහනවා. ඒක හරි. එතකොට කියන්නත් පුළුවන්. මෙහෙම කරන්න එපා. ඒක කියන්නත් පුළුවන්. හැබැයි ඒක මේ කියන්නේ ආයතනයක් ඇරෙට පාලනයක් කියන එක නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ මනස ඇතුලේ කතාව, මනසේ පාලනය කරන එකේදී තමන්ගේ අතේ තියෙන වගකීමක් තියෙන්නේ. එහෙනම් පින්වත්නි අපිට මේක ලේසියින් එක අතකට බැලුවම පිටායගේ පැත්තේ නෙමෙයි කතාව තියෙන්නේ, අපේ පැත්තේ කතාවක් තියෙන්නේ. මේක අනවශ්‍යත පරියාය ඇතුලෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙච්ච මේ මුගලන් මහරහතන් වහන්සේ මේ විස්තරය කරනකොට බුදුරජාණන් වහන්සේ මං කියවනේ නින්ද යන විදිහට සැතපුන්නේ නැහැ කියලා. දැන් මේ දේශනේ කරන් යනකොට බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා. අහගෙන ඉවරුණාට පස්සේ උන්වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කියනවා සාදු සාදු මොග්ගල්ලාන සාදු කෝ ත්වං මොග්ගලාන බික්කූණං අවස්සුත පරියායංච අනවස්සුත පරියායංච අභාසීති. මොග්ගල්ලාන මේ සංඝයාට කෙලෙස් වැగిරෙන විදියයි කෙලෙස් වැగిරෙන්න එක නොවන විදියයි පෙන්නලා දුන්න එක තාම මැනවි. තාම හොඳයි මොග්ගල්ලාන, හරිම වටිනවා මොග්ගල්ලාන කියන එක තමයි මේ සාදු සාදු මොග්ගල්ලාන කියලා කියන එක. හරිම වටිනවා. ඒක හරිම හොඳයි මොග්ගල්ලාන කියන අදහසින්. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ අනුශාසනය අහගෙන ඉඳලා මේක අනුමෝදන් වුණා. අනුමෝදන් වුණා කියන්නේ සමනුඤ්ඤෝ. මම ඔබට මතක ඇති පහුගිය දවස්වලත් අර අපරිහාන සූත්‍රය ගැන කියනකොටත් ඒ දෙවියා ඇවිල්ලා විස්තරය කිව්වට පස්සේ දෙවියාගේ විස්තරය අහලා සමනුඤ්ඤෝ බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වුණා. දැන් මෙතනදී සමනුඤ්ඤෝ සත්තා හෝසි ශාස්ත්‍රුන් වහන්සේ මේ දේශනේ අහගෙන ඉඳලා අනුමෝදන් වුණා. එතකොට ඒ අනුමෝදන් වෙච්ච මේ උතුම් දේශනේ සිද්ධ වුණේ පින්වත්නි අලුත් ගොඩනැගිල්ලක හාහා පුරා කියලා මේ දේශනය අලුතෙන්ම පරිහරණයට ලැබිච්ච ශාලාවක. හැබැයි හිතක තියෙන පරණ කුණු කන්දල් ගහිච්ච ගඳ ගහන හිතේ ස්වභාවය ගැන අලුත් ශාලාවක් ඇතුළේ කියලා දුන්නා. එතකොට දැන් හිතේ තියෙන ගඳ ගහන පරණ පිල්ුණු වෙච්ච මුඩු ගතිය හරියට අර කෙලස් වැగిරෙන සිතක් කියන්නේ තනිකර පිල්ුණු වෙච්ච ගඳ ගහන එකක් වගේනේ. දැන් එතකොට ඒ ස්වභාවය ගැන මේ අලුත් ශාලාවක් ඇතුළේ කියලා දුන්න දේශනයක් අවස්සුත පරියාය සූත්‍රය. මේ සූත්‍රය ඇතුළේ පින්වත්නි ප්‍රිය රූපයයි අප්‍රිය රූපයයි එක්ක ඇලීමයි ගැටීමයි ගැන මුගලන් මහරහතන් වහන්සේ විස්තර කරලා දුන්නේ. මට මේ දේශනෙත් එක්ක එක දෙයක් මතක් වුණා. අර ඔබට මතක ඇති මේ හාමුදුරුවෝ 500ක් අරගෙන දේවදත්තත් යනවා සංඝයාව බිඳවලා. ඔය ගියපු ගමනේදී දේවදත්තට ඕනුනේ දැන් බුදුරජාණන් වහන්සේ වගේ වෙන්නනේ. බුදු වෙන්න නෙමෙයි බුදු වගේ වෙන්න. ඒතකොට දැන් දේවදත්ත බුදු වගේ වෙන්න කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ කරන හැම දෙයක්ම කළා. එදා අර 509ට අනුශාසනයක් කර කර ඉන්නකොට සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා මේ 509 නැවත අවබෝධයට ගන්න මෙතනින් ගලව ගන්න උන්වහන්සේලා වඩිනෝ ඈත. දැක්ක ගමන් දේවදත්තට සතුටුයි. දේවදත්ත කිව්වා අර බලන්න මහණෙනි කියලාම එතන කතාවේ සාමාන්‍ය භික්ෂුවක් මහණෙනි කියලා ඇමතු වෙන එදා ඒ ඇමතුවේ ආයුෂ්මතුනි කියලා. දැන් දේවදත්ත මහණෙනි කියලාම කියනවා
අන්න මහණෙනි සාරිපුත්ත මොග්ගලන්න දෙනමත් වෙනවයි කිව්වා. ඔන්න බලන්න තව ටික දවසක් යනකොට ඔය ඔක්කොම මගේ ළඟ කිව්වා. අර දේශපාලනේ නිකන් පක්ෂ මාරු කර කර එනවා වගේ තමයි එතනදි මේගොල්ලන්ට නිකන් දැනෙන්නේ. දැන් ශරීරත් මුගලන් දෙනමත් බුදුහාමුදුරුවන්ගෙන් ගැලවිලා අන්න මගේ පැත්තට එනවා කියලා. දැන් පින්වත්නි වැඩියට පස්සේ කිව්වා සාරිපුත් එන්න වාඩි වෙන්න මේ පැත්තෙන්. මොග්ගලන්වත් ඇවිල්ලා මේ පැත්තෙන් වාඩි වෙන්න කිව්වා. දැන් දෙපැත්තේ වාඩි කරවගත්. ඊට පස්සේ දේවදත්ත කියනවා මේ සාරිපුත්ත මගේ පිට පොඩ්ඩක් එක්කුමයි මං චුට්ටක් සැතපෙන්නම් කියලා අර බුදුරජාණන් වහන්සේ කරපු දේ එහෙම්මම අනුකරණය කරන්න මේ මෝඩ උන්වහන්සේ කියනවා මගේ පිට පොඩ්ඩක් එක්කුමයි සාරිපුත්ත මේ මොග්ගල්ලාන ඔය දෙන්න දේශනේ කරගෙන යන්න මං පොඩ්ඩක් සැතපෙන්නම් කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න මේ දේශනේ ඉවරුණාට පස්සෙත් අනුමෝදන් වෙලා සාදු සාදු මොග්ගල්ලාන කියලා ඒ දේශනේ ගැන විස්තරයක් කරනවා. ඒ කරපු එක අනුමත කරනවා. ඒක අනුමෝදන් වෙනවා. දේවදත්ත දැන් මේක කොපි කරන්න ගිහිල්ලා දේවදත්ත සැතපුණා. ටිකක් වෙලා යනකොට ගුරු නිදි සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා හොඳට කියන්න ඕන ටික තේරුම් කරලා දීලා කට්ටියත් එක්ක අරගෙන ගියා. අරයා ඉතින් නැගිටිනකොට ආරිපුත්ත මොග්ගලාණත් ආවා කියලා හිතන් හිටිය කෙනාට 500ක් නැති වුණා. ඉතින් මට ඒ කාරණෙත් දැනුණා මේ මෙතනත් ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ කරපු දේ දැකලා තමයි අරයත් අර වැඩේ කළේ. දේවදත්ත මේ සන්තාගාරේ අලුතෙන් විවෘත කරන්න බුදුරජාණන් වහන්සේ පිළිගත්ත වෙලාවේ තමන්ගේ ගමේ තමන්ගේ ඥාතීන්ගේ හදපු අලුත් ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ල ගමේ මිනිස්සුන්ට හදපු ශාලාවක්. ඒ ශාලාව විශාල ශාලාවක්. ඒ ශාලාවේ මැද කුළුණට හේතු වෙලා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා නැගෙනහිර දිශාව බලාගෙන. එදා ඒ රාත්‍රියේ පහන් දලවලා තිබුණ අපූර්ව රාත්‍රී පින්වත්නි අවස්ථත පරයය සූත්‍රය ඇසුරින් මේ මුගලන් මහරහතන් වහන්සේ විසින් විස්තර කරලා දුන්න වටිනා කෙලෙස් වැగిරෙන අවස්ථත පරයයත් කෙලෙස් වැగిරෙන්නේ නැති ක්‍රමය කියන අනවස්ථත පරයයත් ගැන අපි මේ කෙටි විශ්ලේෂණයක් වගේ මේ දේශනය තුළ කළේ. ඇත්තරම මේ දේශනය අපි ගැඹුරින් සමහර මගේ භාවනා වැඩසටහන් වලදී මම සාකච්ඡා කරපු සූත්‍රයක් ගැඹුරින්. නමුත් නෙත්තහන ශ්‍රාවක ශ්‍රාවිකාවන් විවිධ අවබෝධ මට්ටම් තුළ ඉන්න නිසා මම මේ වෙලාවේ කරුණාවෙන් මතක් කරනවා මේ දේශනේ වෙනදට අපි කරන ගැඹුරු අර්ථකථනයක් කරන්න හිතුවේ නෑ. විවිධ අයට ඒ ආකාරයට හැමදෙනාටම තේරෙන්න අවශ්‍ය නිසා ජීවිතේ කවදාකවත් ධර්මය අහන්න නැති කෙනෙකුට නම් ධර්මය අහනකොට එයාටත් මොනවා හරි පණිවිඩයක් මේ දේශනය තුළ ලැබෙන්න ඕන නිසා තමයි මම මේ දේශනේ තුලදී බාහිර නෙමේ අපේ පැත්තෙන් තියෙන මේ වැగిරෙන එක නවත්තන්න කියන පණිවිඩය මේ අවස්ථත පරියාය සහ අනවස්ථත පරියාය ඔස්සේ පෙන්වලා දුන්නේ. පින්වත්නි අද මේ උතුම් අනුශාසනයේ ශ්‍රවණය කරමින් ඔබට රැස්ුණාද ධර්ම ශ්‍රවණමේ යම් පිනක් ඒ සියලුම පින් අපි අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම මේ වෙලාවේ බොහොම සතුටින් මේ මොහොත තුල ධර්ම ශ්‍රවණය කරමින් රැස් වෙච්ච සියලු පුණ්‍යානිසංස අපි ආශිර්වාද කරනවා. කේ අසවතී මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් හැම දිනාටමත් නිත FM නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වන්ත සියලුම දෙනාටත් net ශ්‍රාවක ශ්‍රාවිකාවන් සෑම දෙනාටම අනවස්වත පරියායෙන් වහවහ අමා මහ නිවන සාක්ෂාත් කරන්න මේ උතුම් අනුශාසනය තුල රැස් වෙච්ච පින් හේතු වාසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනා සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, පරලොව සුගතිය ලබත්වා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිටින තසපුවේ ධර්මදේශනාවයි නිමාවට පත් වුණේ. විශේෂයෙන්ම දැන් මේ ධර්මදේශනාව ආරම්භයේදීම අපි හාමුදුරුවෝ සිහිපත් කළා. අපි දෙසැම්බර් මාසයේ ඉන්නේ මේ 2018 වර්ෂය ගෙවි යන මාසයේ 2019 අවුරුද්ද පිළිබඳව ලොකු බලාපොරොත්තු හිතේ තබාගෙන ඉන්න පිරිස. ඒ වගේම මේ වර්ෂ අවසානයේ කෙරෙන මහා පින්කමකින් ආශිර්වාද ලබන්නට අපේක්ෂාවෙන් ඉන්න පිරිස නෙත් වටායක රාශිය වෙලා සිටිනවා.
ඒ වෙනුවෙන් සිදු කෙරෙන්නා වූ මහා පින්කම දෙසැම්බර් මාසේ 22 වෙනිදා කියන්නේ උදුවප්පුර පසළොස්වක පොහෝ දවසේ අපේ වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රාජමහා විහාරස්ථානයේ සිට සිදු කරන්නට බලාපොරොත්තු වෙන පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරි කරගෙන මහා පින්කමක් ලෙසයි මේ පින්කම පැවැත්වෙන්නේ. දෙසිස්වල රුහබෝධීන් වහන්සේ අභියස පූජනීය මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ පවත්වන බෝධි පූජාව, ඒ වගේම මලියදේව මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත්ව වැඩ හිඳින දෙමටමල් විහෙර චෛත්‍යරාජානන් වහන්සේ අභියස සිට සිදු කරන පහන් පූජාව, අධිෂ්ඨාන සත්‍යක්‍රියා පහන් පූජාව, ඒ වගේම චෛත්‍ය වන්දනාව පූජනීය ගණේකන්දේ චන්දරතන හාමුදුරන් වහන්සේ සිදු කරනු ලබන, ඒ වගේම පූජනීය කලිකමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේගේ ඉතා රමණීය වූ දේශනාවක් මේ පුදබිමට එන ඔබට රාත්‍රියේදී ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ වගේම රැය ගෙවෙන තාක් රැය එළි වෙනකම්ම පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේගේ තථාගත ගුණය පිළිබඳ කෙරෙනා වූ දේශන මාලාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්කම් මාලාවත් එක්ක සම්බැඳෙන්න අපේ පින්නතුන්ට අපි සිහිපත් කළා ආලෝක පූජාව වෙනුවෙන් දායක වෙන්න කියලා. අපි සිහිපත් කරන්නට ඕන ආලෝක පූජාව සීමිත පිරිසකටයි අපි ලබා දුන්නේ. ඒ අතරින් විශේෂයෙන්ම ආලෝක පූජාව බාරගත් පිරිසේ 4 දෙනෙක් පමණ මේ වන විට ආලෝක පූජාවට ලබා දුන්නු දායකත්වය හදිසි ඇති වී තිබෙන තත්වයක් නිසා Tamante යම් ආකාරයකට ඇති වූ අපහසුතාවයක් නිසා ඉවත් කරගෙන තිබෙනවා. ඒ නිසා ඒ උතුම් අවස්ථාවේ ආලෝක පූජාව සිදු කරගන්න එයාට පින පොඩ්ඩක් මොකක් හේතුව නිසා හිරෙන්නට ඇති. එහෙම තමයි සාමාන්‍ය කර්මය කියන්නේ ඒකයි. පුණ්‍ය විපාක දෙන කාල වගේම යම් ආකාරයකට පාප විපාක දෙන කාලේ එනවා. ඒ නිසා මේක තමයි අටලෝ දහමට අනුව ජීවිතයේ ස්වභාවය. තිනේ තත්වයක් තුළ ඒ මග හැරුණු පින් කොටස තව කෙනෙකුට ලබන්නට අවස්ථාව උදා වීම මහා භාග්‍යයක්. අපි ආරාධනා කරනවා එහෙම කිහිප දෙනෙකුට 4 දෙනෙකුට පමණ අපි අවස්ථාව උදා කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ ඒ ආලෝක පූජාවේ දායකත්වය ලබා ගන්නට කැමති නම් කතා කරන්න. මොකද රැය එළි වෙනකම්ම මේ චෛත්‍යරාජානන් වහන්සේ ඇතුළු මේ භූමිය ඒකාලෝක වෙන්නේ ඔබ ලබා දෙන දායකත්වය ඇසුරේ. ඒ ආලෝක පූජාවේ මහිමය ඊටමත් මිහලයි කියන වගේ අපේ හාමුදුරන් වහන්සේ දේශනා තුල සිහිපත් කළා. ඒ නිසා ආලෝක පූජාව බාර ගන්නට කැමති පින්නතුන් 076 533 76 97 076 533 76 97 දුරකථන අංකයෙන් ඒ සඳහා දායක වෙන්න කියලා ආරාධනා කරමින් අපි කෙටි විරාමයක් සඳහා යමු වෙලා ඉන්පසුව නැවතත් සෙනසුරාදා සිටින තසපුවේ ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා.